අයිබෝවන් සුබදෑසනක් ආදරණීය දූ පුතයෝ ඔබ සියලු දෙනාටම ඔබ මේ එකතු වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහනේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අදාළ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් සමගයි. අද දින අප ඔබ හා එකතු වන්නේ තුන්වෙනි භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් සමගයි. අද දවසේ අපි සූදානම් වෙන්නේ ආදරණීය දූ පුතේ 2013 වසරේ උසස් පෙළ විභාගයට ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කිරීමටයි. මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 20ක්. මේ ලකුණු 20 නිවැරදිව ඔබ ලබා ගන්නේ නම් ඔබට එය කිසිම අපහසුවකින් තොරව විභාගයේදී ලබා ගැනීමේ හැකියාවක් මේ සාකච්ඡාවත් එක්ක එකතු වුණොත් ඔබට ලැබෙනවා. ඉතින් ආදරණීය දූ පුතේ අප යමු 2013 වසරේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස වෙතට. ආදරණීය දූ පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අපිට යොමු වෙන්නේ ද්‍රව්‍යමානයේ කොටසෙන්. ඔබට මේ වන විට මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ප්‍රථමයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඔබට දැන් මේ වෙනකොට ඒ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පෙනෙනවා ඇති. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකට මේ ආකෘතිය වෙන් කරනවා. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා එක ආකෘතිය ප්‍රශ්න ප්‍රමාණයක් වෙන් වෙනවා. ඒ කියන්නේ මුල් ලකුණු ප්‍රමාණය 75ක්. ඊළඟට නිර්මාණාත්මක ප්‍රශ්න වෙනුවෙන් 25ක ලකුණු ප්‍රමාණයක් වෙන් වෙනවා. එතකොට ආදරණීය දූ පුතේ ලකුණු 15ක් ඔබට ලැබෙනවා. ලකුණු 15ක් ඔබට ලැබෙනවා. ප්‍රායෝගික ප්‍රශ්න වෙනුවෙන් නිර්මාණාත්මක ප්‍රශ්න වෙනුවෙන් ඔබට ලැබෙන්නේ ලකුණු 5ක ප්‍රමාණයක්. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් තමයි නිර්මාණාත්මක ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබට ද්‍රව්‍යමානය ඔබට දැන් බලන්න පුළුවන් ඒ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ද්‍රව්‍යමානය අපිට පුළුවන් නල වල පවතින ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් මේ සඳහා යම්කිසි යොමු වීමක් ගන්න මීටර් සේතුව ඒ වගේම තාපය පාඩමේ රේඛීය ප්‍රසාරණය කියන කොටස් වලට අදාළව තමයි මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය තුළ මූලික මාතෘකා වශයෙන් අපි හඳුනාගත්තොත් අපිට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. පළවෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ ආදරණීය දූ පුතේ ආකිමිඩිස්ගේ මූලධර්මය සහ ද්‍රව්‍යමානය පදනම් කරගෙන. ආකිමිඩිස්ගේ මූලධර්මයේ භාවිත කොට දී ඇති තෙල් වර්ගයක ඝනත්වයේ පරීක්ෂණාත්මක නිර්ණය කිරීමට ඔබට නියමව ඇත. පරීක්ෂණය සිදු කිරීම සඳහා රූපේ පෙන්වා ඇති පරිදි තෙල් අඩංගු තුනී බිත්ති සහිත. මෙතන පුතේ තුනී බිත්ති සහිත කියන එක විශේෂයෙන් සලකුණු කරලා තියෙනවා. වීදුරු පරීක්ෂා නලයක් සහ ජලය සහිත පාරදෘශ්‍ය වීදුරු බඳුනකින් සමන්විත ඇටයුමක් සපයා ඇත. රූපේ පෙන්වා ඇති පරිදි පරීක්ෂා නලය තුල ජලය සිරස්ව ඉපිලේ. පීහිදී නලයේ බිත්තිය වටා වර්ණවත් වලල්ලක් පැහැදිලි ලෙස සලකුණු කර ඇති අතර උස මැනීම සඳහා එයට යොමුවක් ලෙසට භාවිතා කර හැකිය. පහත සංකේත ඇටුමට අදාළ විවිධ පරාමිති සඳහා පවරා ඇති අතර සංකේත පරීක්ෂණ ප්‍රශ්නවල පිළිතුරු සැපීම සඳහා භාවිතා කරන්න. මේ තියෙන සංකේත ඔබට භාවිතා කරන්නට පුළුවන්. පුතේ මම මේ සටහනේ රූප සටහන නැවත මම ඇඳගත්තොත් මේ විදිහට මෙතන පුතේ මේ විදිහට පරීක්ෂා නලය දාලා පරීක්ෂා නලයේ යට රවුම් කොටස වෙනමම සලකුණු කරලා තියෙනවා. ඒ කොටසේ පරිමාව අපිට v කියලා මේ ප්‍රශ්නේදී දීලා තියෙනවා. ඊළඟට මේ පරීක්ෂා නලය ඇතුළට යම්කිසි තෙල් ද්‍රව්‍යයක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ ප්‍රමාණයේ උස පුතේ අපිට දීලා තියෙනවා L1 කියලා. ඊළඟට මේක ජලය තුල ගිල්ලලා තියෙන්නේ. මෙතන ජලය තුල ගිල්වීමක් සිදු කරනකොට ඒ උස අපිට මේ ප්‍රශ්නය තුල මේ පරීක්ෂණය තුල දීලා තියෙනවා L2 කියලා. එතකොට මේ රූප සටහන ඇතුළේ තමයි ආදරණීය දූ පුතේ ඔබට ඔබගේ පිළිතුරු සඳහා යන්න අවශ්‍ය පාර කියලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය ඒ කොටස නලය තුල ඇති තෙල්වල බර සඳහා ප්‍රකාශනයක් VA L1D සහ G ඇසුරෙන් ලියා දක්වන්න. හොඳට මතක තියාගන්න මුලින්ම ප්‍රශ්නය කියවන්න. නලය තුල ඇති තෙල්වල බර සඳහා නලය තුල ඇති තෙල්වල බර සඳහා ප්‍රකාශනයක්. බර සඳහා ප්‍රකාශනයක් තමයි පුතේ ලියන්න කියලා කියන්නේ. මෙතනදී කිසිම සුළු කිරීමක් ඔබට අවශ්‍ය නැහැ. අපි ගත්තොත් එහෙම රෝ සමානයි m බෙදීම v සමීකරණය දාලා අපිට පුළුවන් තෙල්වල ඝනත්වය D තෙල්වල ස්කන්ධය m තෙල්වල අඩංගු පරිමාව ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ වෘත්තාකාර මේ නැත්නම් අර්ධ ගෝලාකාර රවුම් කොටසේ පරිමාව අපිට v කියලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කොටස තුල අන්තර්ගත වෙලා තියෙන
මේ පරිමාව අපිට ගන්න පුළුවන් එහි හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම L1 කියලා. එතකොට මේ තියෙන පුතේ මේ තුල අඩංගු තෙල් පරිමාව. මේ තෙල් පරිමාව අපි මෙතනට දැම්මොතින් එහෙම V ධන AL1. එතකොට පුතේ අපිට ස්කන්ධය යුක්ත කරලා ගන්න පුළුවන් D වාරයක් V ධන AL1 කියලා. ඊළඟට අපෙන් අහන්නේ ස්කන්ධය නෙමෙයි බර. එතකොට අපි ඒකේ බර අපි ඉදිරිපත් කරන්න ඕන V ධන AL1 වාරයක් DG කියලා. මොකද පුතේ අපි දන්නවා ස්කන්ධය ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරලා තමයි අපි බර ගන්නෙ. එතකොට මෙතනදී ඔබ මේ විදිහට උත්තරේ තියලා තිබ්බොත් අදාළ ලකුණු හිමි වෙන්නේ නැහැ. එය බර බවට පත්කොට තැබිය යුතුයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ තියෙන්නේ ඔබට හිමි ලකුණු ගන්නට පුළුවන් උත්තරය. හරියට අහන ප්‍රශ්නෙට නිවැරදිව ඔබ උත්තර සපයනවා නම් හරියටම හොඳින් කියවා බලා තේරුම් අරගෙන උත්තරේ සපයනවා නම් මම හිතන්නේ එච්චර අමාරු වෙන්නේ නැහැ මේකට ලකුණු ගන්න එක. හොඳයි. අපි යමු B කොටසට. B කොටසේ පුතේ තෙල් සමග නලයේ මුළු බර W සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මුළු බර සමානයි නලයේ බර ධන තෙල් වල බර කියලා අපිට පුළුවන් පුතේ මේ විදිහට මුළු බර සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට මම ඒක W dash කියලා ගත්තොත් එහෙම නලයේ බර අපිට එනවා පුතේ mg කියලා. ඊළඟට තෙල් වල බර අපි ඉස්සෙල්ලා හෙව්වා V ධන AL1 වාරයක් DG කියලා. අපිට පුළුවන් මේ තෙල් වල බර සඳහා ප්‍රකාශන ඉදිරිපත් කරන්න. ඔබ මේ කිසිවක් ලිවිය යුතු නැහැ විභාගෙට. මෙන්න මේ කියන ප්‍රකාශනය ලියලා තියෙනවා නම් මෙන්න මේ තියෙන ප්‍රකාශනය ලියන්න තියෙනවා නම් ඔබට අදාළ ලකුණු හම්බ වෙනවා. මොකද මෙතන ප්‍රශ්නයේ පුතේ කියලා තියෙන්නේ බර ගණනය කරන්න නෙමෙයි බර ලියා දක්වන්න කියලා. ඒතර ඔබ ගණනය කිරීමක් ප්‍රශ්න පත්‍රය ඇතුලේ සඳහන් කළ යුතු නැහැ. ඔබ කළ යුත්තේ මේ අවසාන පිළිතුර ලිවීම පමණයි. ගණනය කිරීමක් කරන්න කියලා තියෙනවා නම් ඔබ ඒ ගණනයකට පෙන්විය යුතුයි. නමුත් මෙහි අදාළ පිළිතුර පමණයි අපේක්ෂා කරලා තියෙන්නේ. C කොටස නලය මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම U සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. ඔබට දැන් පේනවා ඇති නලය මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම සඳහා ප්‍රකාශනයක්. පුතේ අපි දන්නවා උඩුකුරු තෙරපුම U සමානයි V rho G. මේක තමයි සාමාන්‍යයෙන් අපි උඩුකුරු තෙරපුම සඳහා ගන්න ප්‍රකාශනය. වස්තුවක් නිශ්චල නම් ත්වරණයකට භාජනය වෙන්නේ නැත්නම් සාමාන්‍ය ඒකාකාර ප්‍රවේගයෙන් නිශ්චලතාවයෙන් නම් ඉන්නේ. ත්වරණයක් නැත්නම් විශේෂ අමතර ත්වරණයක් නැත්නම් U සමානයි V rho G කියලා අපිට උඩුකුරු තෙරපුම සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන්. එතකොට U V කියලා කියන්නේ ගිලුණු පරිමාව. ගිලුණු පරිමාව පුතේ වෙන්නේ V කියලා කියන්නේ අර නලයේ තියෙන රවුම් කොටස. ඊළඟට ඔබට ප්‍රශ්න පත්‍රයෙන් බැලුවා නම් මේ නලය ගත්තට පස්සේ මේ නලයේ රවුම් කොටසේ පරිමාව V ඊට අමතරව ඇතුලේ තෙල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ගිලුණු උස මෙතන L2 විදිහට තමයි පුතේ අපි මේ ගාන ඇතුලේ සලකුණු කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ ගිලුණු උස L2 හරස්කඩ වර්ගඵලය A වාරයක් දැන් මෙතනට ඝනත්වයේ විදිහට දාන්නේ අදාළ ගිලිලා තියෙන තරලයේ පරිමාව. එහෙනම් මෙතන ඉන්නේ කවුද? ජලය dWg කියලා අපිට පුළුවන් මේ ප්‍රකාශනයේ තියන්න. ඒතර මේ විදිහට ඔබ ප්‍රකාශනයේ තියෙනවා නම් මේ කිසිවක් අවශ්‍ය නැහැ. මෙන්න මේ ප්‍රකාශනයේ පමණක් තියෙනවා නම් අදාළ ලකුණු ඔබට ලැබෙනවා. ඊළඟට D කොටසේදී අපෙන් අහනවා U සහ W අතර පවතින සම්බන්ධතාවය කුමක්ද කියලා. අහන පුතේ U සහ W අතර පවතින සම්බන්ධතාවය කුමක්ද කියලා. මේ ද්‍රව්‍යමානය අපි ගත්තොත් එහෙම මේ ද්‍රව්‍යමානයේ යම්කිසි තරලයක නැත්නම් ජලයේ ගිලිලා තියෙනවනේ. ගිලී පාවෙනවා නම් යම්කිසි වස්තුවක් ඒ වස්තුවේ බරයි උඩුකුරු තෙරපුමයි සමාන වෙනවා. ඒක තමයි පුතේ සාමාන්‍ය ඉපිලුම් නියමය. සාමාන්‍ය ඉපිලුම් නියමය ඔබට යොදන්නට පුළුවන් බර සමානයි U කියලා ලිව්වනම්. මේ ගාණය ඇතුලේ W කියන එක්කෙනා බර විදිහට දීලා තියෙනවා. U කියන එක්කෙනා උඩුකුරු තෙරපුම විදිහට සංකේත දීලා තියෙනවා. ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. W සමානයි U කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මෙහෙම සමාන කිරීම කරා නම් ඔබට එක ලකුණක් හිමි වෙනවා. ඊළඟට L1 L2 සමානයි ML1 ධන C ආකාරයේ සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඉහත D1හි ඔබ දුන් සම්බන්ධතාවය W සහ U පාරාමිතීන් ඇසුරෙන් සකසන්න. ගොඩාක් වෙලාවට දරුවෝ මේ කොටස සාකච්ඡා කරන්න ගියාට පස්සේ
මේ වගේ ප්‍රශ්නයක් නැවත සකසනකොට මේ ප්‍රකාශනයක් නැවත සකසනකොට යම්කිසි ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා. අද අපි බලමු කොහොමද මේ වගේ ප්‍රකාශනයක් නියමාකාරයෙන් සකස් කොට තියන්නේ කියලා. දැන් මේ පරීක්ෂණයේදී මේ පරීක්ෂණය එහෙම නැත්නම් මේ ප්‍රශ්නයේදී ඊටාම පහසුයි. මෙතනදී අපිට කියලා තියෙනවා මේක සකසන්න ඕන කොහොමද කියලා. L2 සමානයි ML1 ධන C ආකාරයෙන් තමයි තියෙන්න ඕන. අපි දන්න පුතේ මේක අපි y සමානයි mx ධන c ආකාරය කියලා අපි සකස් කිරීමක් අපි නැත්නම් මේකේ මූලාකෘති හැඩය දිහා බැලුවොත් එහෙම y සමානයි mx ධන c නම් මේ තියෙන මේකත් එක්ක ගැළපෙන හැඩයකට තියෙන්නේ. මේ අපිට දීලා තියෙන ප්‍රකාශනයයි අපි දන්න ප්‍රකාශනය අතරින් ගලපලා ගත්තොත් එහෙම y සමානයි mx ධන c නම් ඒ අදාළ මූලාකෘති හැඩය එහෙනම් පුතේ මෙතන මේ ගානේදී L2ව භාවිතා වෙලා තියෙන y විදිහට L1ව භාවිතා වෙලා තියෙන්නේ x විදිහට. එතකොට අපේ u සමානයි w කියලා අපි ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා සාධනය කරලා නැත්නම් අපි තර්ක කරලා ගත්තු මේ ප්‍රකාශනේ L2 උක්ත කළා L1 මේ විදිහට මේ ආකෘතියට පවත්වා ගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගානකදී නම් ඕක මුකුත් කියන්නේ නැතුව කෙලින්ම පරිවර්තනය කරන්න කියලා තමයි කියන්නේ. නමුත් මේ ගානේදී පරිවර්තනය කළ යුතු ආකාරය පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශනය මම නැවත සකසුවොත් එහෙම mg ධන v ධන al1 වාරයක් dg මේක සමාන වෙනවා v ධන al2 dwg කියලා මේ ප්‍රකාශනයේ u ට සහ w ට අදාළ පද ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ පද ඉදිරිපත් කරාට පස්සේ මේක අපිට ජීව ප්‍රකාශනයෙන් අයින් කරලා දාලා අපිට L2ව උක්ත කරලා හදාගත්තා නම් අපිට මෙතනින් එනවා පුතේ L2ට ප්‍රකාශනයේ D බෙදීම dw L1 ධන m ධන vd ඍණ vdw බෙදීම adw කියලා ප්‍රකාශනයක් එනවා. මේක මෙතනදී මම මේ ප්‍රකාශනයේ ඍජුවම ලිව්වට ඔබ සුළු කරනකොට බොහෝම කල්පනාවෙන් සුළු කළ යුතුයි. මොකද මේ කොහේ හරි තැනක් වැරදුනොත් ඔබේ ලකුණු කිසිම අනුකම්පාවකින් තොරව අහිමිවීමකට ලක් වෙනවා. එහෙනම් L2 සමානයි m L1 ධන c ආකාරයට ඔන්න අපි මේක හරගස්සලා ඉවරයි. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් ඉවරනට පස්සේ මෙහෙම මේ ආකාරයෙන් පවතිනවා කියලා ඔබ මේ විදිහට සලකුණු කොට තැබීම සිද්ධ කරන්න. එතකොට ඊට අදාළ ලකුණු ඔබට කිසිම ගැටලුවකින් තොරව ලබා ගන්නට පුළුවන්. හොඳයි පුතේ අපි තුන්වෙනි කොටසට යමු. D කොටසේ D ප්‍රශ්නයේ තුන්වෙනි කොටස. ඉහත D දෙකෙහි ලබාගත් සම්බන්ධතාවයේ භාවිතා කර සුදුසු ප්‍රස්ථාරයක් ඇඳි විට එම ප්‍රස්ථාරය මගින් තෙල්හි ඝනත්වය D ඔබ නිර්ණය කරන්නේ කෙසේද? දැන් මෙතනදී ළමයි කරන වැරද්දක් තියෙනවා. අපි පහුගිය ප්‍රශ්න මේ වැඩසටහන වලදීත් මේක මතු කරලා පෙන්නුවා. මෙතනදී පුතේ මේ ප්‍රස්ථාරයේ අපි නිකන් දල සටහනක් ඇඳොත් එහෙම L2 සහ L1 මොකද මම මෙහෙම y අක්ෂයට L2 අරගෙන x අක්ෂයට L1 ගත්තේ මට පෙන්වන්න තිබිච්ච ප්‍රකාශනයේ තිබ්බේ පුතේ L2 සමානයි ml1 ධන c කියලා තමයි මේ හැඩේ තිබ්බේ. ඒතර මේක y සමානයි mx ධන c එක්ක අනුරූපකරණය කරාට පස්සේ අපිට පැහැදිලි x අක්ෂයට එන්න ඕන L1 y අක්ෂයට එන්න ඕන L2. ඒතර මේක එන්නේ y සමානයි mx කියන මූලික හැඩය. අපිට පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙතනින් මේ අනුක්‍රමණය හොයාගන්න. මේ ප්‍රස්ථාරයේ අඳින්න තර්කයේ ගොඩනගපු D කොටසේ දෙවෙනි ප්‍රශ්නේ පවතින ප්‍රකාශනයේ හැටියට අනුක්‍රමණය එන්නේ D බෙදීම dw. පුතේ D බෙදීම dw වල dw කියලා කියන්නේ ජලයේ ඝනත්වය, D කියන්නේ තෙල් වල ඝනත්වය. එහෙනම් D කියලා කියන්නේ අනුක්‍රමණය වාරයක් dw. එහෙනම් ඔබ පිළිතුරු වශයෙන් ලැබිය යුත්තේ තෙල් වල ඝනත්වය යනු අනුක්‍රමණය වාරයක් ජලයේ ඝනත්වය කියලා. ගොඩක් දරුවෝ පුරුද්දට මෙතන තියන්නේ අනුක්‍රමණය ඇසුරෙන් කියලා ලියනවා. එහෙම වුණොත් පුතේ මේ මාකින් ස්කීම් එකේ ඒකට ලකුණු දීලා නැහැ. ඒක නිසා නිවැරදිව ඔබ අනුක්‍රමණය වාරයක් ජලයේ ඝනත්වය කියලා ඉදිරිපත් කරන්නට ඕන. හොඳයි. අපි යමු ඊ කොටසට. ඔබේ පරිහරණය සඳහා පහත මිනුම් උපකරණ දී ඇත මීටර් භාගයේ කෝදුවක්, වර්නියර් කැලිපරයක් සහ චලනවීක්ෂයක්. දී ඇති උපකරණ ඇසුරෙන් L1 සහ L2 මැනීමට වඩාත්ම සුදුසු උපකරණය කුමක්ද? පරීක්ෂානාලයේ පිහිටුම වෙනස් කිරීමට ඔබට අවකාශ නැත. ඒ කියන්නේ පරීක්ෂානාලයේ උස්සන්නවත්, වැඩිපුර ගිල්ලන්නවත්, එළියට ගන්නවත් මුකුත් කරන්න බෑ. තියෙන විදිහටම තියලා අපි අදාළ මිනුම් ටික ලබා ගත යුතුයි. හොඳයි පුතේ. අපි දැන් මේ ප්‍රශ්නයට නැවත රූපසටහනට යොමු වුණොත් එහෙනම් මේ ප්‍රශ්නේ මේ විදිහට තමයි මේක ගිලිලා තියෙන්නේ.
එතකොට මෙතනට පොඩි බෑන්ඩ් එකක් එහෙම නැත්නම් වලල්ලක් දාලා තියෙනවා. මේ ටිකේ තෙල් පිරලා තියෙනවා. එතකොට මේ අවට අවකාශයේ ජලය අන්තර්ගතයි. මෙතනදී අපි කොහොමද හරියටම මේ L1 මනින්නත් එහෙම නැත්නම් මෙතන L2 මනින්නත් අදාළ මිනුම් උපකරණ භාවිතා කරන්නේ. ඔබට ප්‍රශ්නයේ දිහාවට නැවත යොමු වෙනවා නම් ප්‍රශ්නය තුල අන්තර්ගත වෙලා තියෙනවා මේ සඳහා භාවිතා කළ හැක්කේ මීටර් භාගයේ කෝදුවක් වර්නියර් කැලිපරයක් සහ චලනවීක්ෂයක් කියන උපකරණ වලින් අභිමත එකක් සුදුසු එකක් පමණයි කියලා. එතකොට පුතේ මේක ඇතුළට ගිල්ලලා මනින්න ගියාම මීටර කෝදුව පාවිච්චි කරන්න බෑ. මේ සඳහා අපි ස්පර්ශ නොකරන ක්‍රමයකට තමයි යන්න ඕන. ඒක නිසා ඒ සඳහා අපිට තියෙන්නේ චලනවීක්ෂයක් එල්ල කරලා අදාළ මිනුම් ලබා ගැනීම පමණයි. එහෙනම් මේ සඳහා සුදුසුම උපකරණය මේ උපකරණය මෙහෙමම තියලා මේ ඇපරේටස් එක මේ ව්‍යුහය මෙහෙමම තියලා අපිට පුළුවන් චලනවීක්ෂයක් ඉවතින් එල්ල කරලා මේ විදිහට අදාළ මේ මෙතන මේ වලල්ලයි මෙතන තියෙන මේ මට්ටමටත් අදාළ පාඨාංක ලබා ගන්න. එහෙනම් පිළිතුර චලනවීක්ෂය එක ලකුණක් ලැබෙනවා. ඔබට E1 සඳහන් කළ උපකරණය භාවිතා කර L1 සහ L2 මැනීමට අදාළ පාඨාංක ගන්නේ කෙසේද? පුතේ එහෙනම් මොකද කරන්නේ? L1 මයින්න නම් මොකද්ද අපිට ඕන? මෙතන මේ රූප සරහට නැවත එනවා නම් L1 මනින්න මෙන්න මේ වලල්ලට අදාළව චලනවීක්ෂය යොමු කරලා අදාළ සිරස් පරිමාණයේ පාඨාංකය ගන්න ඕන. ඊළඟට තෙල්වල මට්ටමට අදාළ තෙල්වල මාවකයට අදාළ මට්ටමට තෙල්වල මාවකයට චලනවීක්ෂය යොමු කරලා සිරස් පරිමාණයේ පිහිටුම ලබා ගන්න ඕන. ඊළඟට අපි මෙන්න මේ ජල මාවකයට අදාළ මට්ටමට ජලමාවකයට චලනවීක්ෂය එල්ල කරලා අදාළ පිහිටුම සිරස් පරිමාණයේ පාඨාංකය ලබා ගන්න ඕන. එහෙනම් පිළිතුරු චලනවීක්ෂයේ තිරස් හරස්කම්බී වලල්ලට නාභිගත කර පාඨාංකය ලබා ගන්න. ඊළඟට චලනවීක්ෂයේ තිරස් හරස්කම්බී ඒ වචනය අත්‍යවශ්‍යයි පුතේ. තිරස් හරස්කම්බී ජලයට සහ තෙල් මාවක වලට නාභිගතකට සිරස් පරිමාණයේ පාඨාංකය ලබා ගන්න. තිරස් හරස්කම්බි මෙන්න මේ වලල්ලටත් ජලය සහ තෙල්වල මාවක වලට යොමු කරලා පාඨාංක ගන්න එකත් ඔබ පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඊළඟට F කොටස පරීක්ෂා නලයේ බිත්තිය සිහින් වෙනුවට ඝනකම් වූයේ නම් ඔබ D2 හි ලබාගත් ප්‍රකාශනයේ Mට අනුරූප ප්‍රකාශනය AID බෙදීම AEW ලෙස ලැබේ. AI සහ AE යනු පිළිවෙලින් වලල්ලට ඉහළින් වන නලයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය සහ බාහිර හරස්කඩ වර්ගඵලයයි. AI AE නිර්ණය කිරීමට ඔබ ලබාගත යුතු මිනුම් කුමක්ද? පුතේ මේක ඝනකම් නලයක් වුණා නම් මෙහෙම මෙන්න මේ විදිහට වෙනමම බිත්තියක් අඩංගු වෙනවා. එතකොට මෙන්න මේක තමයි AI. එහෙනම් එළියේ තියෙන වර්ගඵලය තමයි AE කියලා කියන්නේ. එහෙනම් පුතේ AIව මයින්නත් AEව මයින්නත් අපිට අහනවා මොකද්ද සුදුසු පාඨාංකය කියලා. පුතේ අපි දන්නවා අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයක් බාහිර හරස්කඩ වර්ගඵලයක් මනින්න නම් විශේෂයෙන් වෘත්තාකාර මේ වස්තුවක අවශ්‍ය වෙන්නේ සූත්‍රයේ හැටියට නම් අවශ්‍ය වෙන්නේ අරය. හැබැයි මේ ලෝකේ අරය මනින්න පුළුවන් සූත්‍ර මේ අරය මනින්න පුළුවන් උපකරණ අපිට විභාග ශාලාවේ එහෙම නැත්නම් විෂය නිර්දේශය තුල සපයලා නැහැ. අපිට සපයලා තියෙන විස්කම්බය මනින්න පුළුවන් කට්ටිය විතරයි. විස්කම්බය මනින්න පුළුවන් උපකරණයක් අරගෙන ඒකෙන් විස්කම්බය මැනලා ඒක ආදේශ කරලා තමයි අදාළ හරස්කඩ වර්ගඵලය හොයන්න වෙන්නේ. ඒක නිසා මෙතනදී ඊටාම වැදගත් කාරණේ ඔබ විස්කම්බය ලෙස සැලකිය යුතුයි. අභ්‍යන්තර විස්කම්බය නලයේ බාහිර විස්කම්බය කියලා අදාළ පිළිතුරු දෙක සපයන්නට ඕන. එතකොට AI සඳහා නලයේ අභ්‍යන්තර විස්කම්බය ඒක තමයි X1. AE සඳහා නලයේ බාහිර විස්කම්බය ඒක තමයි X2. XE. පිළිතුරු දෙකම සඳහා ඔබට එක ලකුණයි ලැබෙන්නේ. XI සහ XE මිනුම් ලබා ගැනීමට ඉහත E කර ඇති මිනුම් උපකරණ අතරින් ඔබ තෝරාගත් සුදුසු උපකරණය ඔබ භාවිතා කරන්නේ කෙසේද? පුතේ නලයක අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයේ මයින්න නම් වර්නියර් කැලිපරයක අභ්‍යන්තර හණු පාවිච්චි කරනවා. ඊළඟට බාහිර විස්කම්බේ මයින්න නම් සමායන විස්කම්බේ මනින්න නම් අපි පාවිච්චි කරනවා වර්නියර් කැලිපරේ බාහිර හණු. එහෙනම් X1 XI මැනීමට වර්නියර් කැලිපරේ අභ්‍යන්තර හණු XE මැනීමට වර්නියර් කැලිපරේ පිටත එහෙම නැත්නම් බාහිර හණු කියලා අපිට පිළිතුර සපයන්නට පුළුවන්. හොඳයි. ඔන්න මේ වෙනකොට ඔබට පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කොට අවසానයි. දැන් අපි යමු දෙවන ප්‍රශ්නය තාපය ඒකකයෙන් යොමු වෙච්ච දෙවන ප්‍රශ්නය දිහාවට.
හොඳයි පුතේ. මේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තාපයේ ප්‍රසාරණය කොටසෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණයකට වඩා නිර්මාණාත්මක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ නිර්මාණාත්මක ප්‍රශ්න වලට පිළිතුරු සපයනකොට ලේසි වගේ කියලා හිතුණට අපිට පළපුරුද්දෙන් ලබා ගන්නවට වඩා එවෙලේ හිතලා ලබා ගත යුතුයි. ඒක නිසා එවැනි ප්‍රශ්න වලට පිළිතුරු සපයනකොට පරිස්සමෙන් පිළිතුරු සපයන්න. ඔබට ප්‍රශ්නේ කියවා ගන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. එහෙනම් අපි යමු ඒ කොටසට. මෙතන පුතේ සිහින් බිත්ති සහිත ඊළඟට ඒ වගේම විවර සහිත නලයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. උණුසුම් වාතයක් යවලා ඉවර වෙලා මේක මේ නලය ලෝහ නලය ප්‍රසාරණයකට ලක් කරනවා. මේ ලෝහ නලය ප්‍රසාරණයකට ලක් කරලා අපිට පුළුවන් මේ තියෙන යාන්ත්‍රණය හරහා කොච්චරක් ප්‍රසාරණය වුණාද කියලා මැනගන්න. ඒ කොටස කාම්බර උෂ්ණත්වයේ ඇති ඊයම් නලයේ දිග L1 ලෙස ගන්න නලයේ උෂ්ණත්වය කාම්බර උෂ්ණත්වයේ සිට තීටා සෙල්සියස් ප්‍රමාණයකින් වැඩි කළ විට නලයේ නව දිග L1 වේ. ඊයම් හි රේඛීය ප්‍රසාරණතාවයේ ඇල්ෆා සඳහා ප්‍රකාශනයක් L0 L1 සහ තීටා ඇසුරෙන් ලියන්න. මෙතන පුතේ සාමාන්‍යයෙන් අපි දන්න ප්‍රධාන මූලික සමීකරණය තමයි L තීටා සමානයි L0 වාරයක් 1 ධන ඇල්ෆා තීටා. මේක තමයි අපි දන්න සමීකරණය. මේ සමීකරණේ L තීටා වෙනුවට මම මෙතන දානවා Li. L1 එක මේක L0 1 ධන ඇල්ෆා තීටා. පුතේ මෙතනින් අපි ඇල්ෆා උක්ත කරලා තියන්න ඕන Li ඍණ L0 බෙදීම මෙතනින් එන්නේ L0 තීටා. මෙන්න මේ විදිහට අවසාන ප්‍රකාශනයේ තිබ්බොත් විතරයි ඔබට ලකුණු ලැබෙන්නේ. මේ කිසිවක් අවශ්‍ය නැහැ. ඒක ඔබ කටුවැඩ කොලයක සුළු කරලා අපිට මෙතනට එන්න පුළුවන්. මෙන්න මේ අවසාන ප්‍රකාශනයේ පමණයි ඔබට ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත කරන්නට ඕන පිළිතුරක් වශයෙන් ඔබ සපයන්නට ඕන. මේ විෂය නිර්දේශය තුළ පැහැදිලිව කියලා තියෙනවා වෙනත් කිසිම ආකාරයකට ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. මේ ප්‍රකාශනයම තිබිය යුතුයි කියලා. හොඳයි. L0 දිගමැනීමට මීටර රූලක් භාවිතා කිරීමට ශිෂ්‍යයෙක් යෝජනා කරයි. L0 මිනුමේ ප්‍රතිශත දෝෂය 2.2ට සමාන හෝ අඩුවීම සඳහා L0 තිබිය යුතු අවම දිග කුමක්ද? දැන් මෙතනදී පාවිච්චි කරන්න පුතේ මීටර රූලක්. මීටර රූලක කුඩාම මිනුම මිලිමීටර් 1යි. අපි දන්නවා සාමාන්‍යයෙන් යම්කිසි පාඨාංකයක මිනුමක භාගික දෝෂය ඉදිරිපත් කරන්න ප්‍රතිශත දෝෂය ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අහඹු දෝෂය බෙදීම පාඨාංකය වැඩි කිරීම 100 මෙන්න මේක තමයි ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ. මේ අහඹු දෝෂයට අපිට අගයන් දෙකක් දාන්න පුළුවන්. එක්කෝ කුඩාම මිනුම එහෙම නැත්නම් නිමානිත දෝෂය. අපි පසුව කතා කරමු මේ 2014 ප්‍රශ්න පත්‍රයේ මම හිතන්නේ ඔබට පරිශීලනය කරන්න පුළුවන් වියෝගත රචනා ප්‍රශ්න පත්‍රයේ මට මතක විදිහට මෙන්න මේ නිමානිත දෝෂය පිළිබඳව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර මෙතනදී පුතේ නිමානිත දෝෂය ගැන සඳහනක් කළා නැත්නම් අපිට කුඩාම මිනුම අරගෙන මේ ගාන හදාගෙන යන්න පුළුවන්. මීටර රූලක සාමාන්‍ය කුඩාම මිනුම 1 මිලිමීටර්. ඊළඟට අදාළ පාඨාංකයේ පුතේ L0 එක 100න් වැඩි කරලා මේක සමාන වෙනවා ප්‍රතිශත දෝෂය 0.2කට. මොකද අපි ගාණ කියන්නේ 0.2ක ප්‍රතිශත දෝෂයක් පැවැත්ම සඳහා L0 වල අගය තමයි පුතේ අපෙන් අහන්නේ. මෙතනින් අපි L0 උක්ත කරාට පස්සේ අපිට එනවා 100යි මිලිමීටර් බෙදීම 0.2යි කියලා. එතකොට මෙතනින් ගත්තට පස්සේ අපිට එන්නේ පුතේ 500යි මිලිමීටර්. 500යි මිලිමීටර් වලින් තියන්නට එපා. එතකොට අපිට 50යි සෙන්ටිමීටර කියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් 0.5යි මීටර් කියලා මේක තියන්න පුළුවන්. එහෙනම් අපිට පහසුවෙන් L0 සඳහා අගය සොයා ගන්නට පුළුවන්. මෙතනදී මේ අහඹු දෝෂය වෙනුවට නිමානිත දෝෂයේ ලෙස මේ මිලිමීටරෙන් 0.5ක් නැත්නම් භාගයක් පාවිච්චි කරලා ගාන හදන් ගියත් අදාළ ලකුණු ඔබට ලැබිලා තියෙනවා. අදාළ ලකුණ මෙතන මිලිමීටරයෙන් 0.5ක නැත්නම් මිලිමීටරයක් නෙමෙයි නිමානිත දෝෂය කිව්වන් පස්සේ අපි කුඩා මිනුමෙන් භාගයයි ගන්නෙ. ඒ භාගය ආදේශ කළ ගාන හදන් ගියත් අදාළ ලකුණ ඔබට දීලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේක තමයි පුතේ හදන ක්‍රමය. C කොටස මේ පරීක්ෂණයේ සිදුරු සහිත තුනී නලයක් භාවිතා කිරීමේ ඇති වාසි දෙකක් සඳහන් කරන්න. ගොඩක් දරුවෝ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ගියාට පස්සේ ටිකක් වරද්ද ගන්න තැනක් තමයි මේ තියෙන්නේ. පුතේ ඇයි තුනී බිත්ති සහිත සහ සිදුරු සහිත නලයක් පාවිච්චි කරලා තියෙන්නේ? මේ පරීක්ෂණයේදී සිදුරු සහිත තුනී නලයක් භාවිතා කළේ ඇයි කියලා තමයි අහන්නේ. කාරණා දෙකක් අහලා තියෙනවා. එකපාරට එක කාරණේ ඔලුවට යන්නේ නමුත් මෙතනදී කාරණා දෙකක් අහලා තියෙනවා. මොකද කාරණා දෙක?
සිදුරු සහිත වීම සහ බිත්ති තුනී වීම කියන කාරණා දෙකටම ඔබ අදාළ පිළිතුර සපයන්නට ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා බිත්තිය තුනී නම් එයා උරා ගන්න ලද තාපය ගොඩක් අඩුයි. එහෙම නැත්නම් ඉක්මනින් අනවරත අවස්ථාවටපත් වෙනවා. ඉක්මනින් අපේ පරීක්ෂණය කරන්න සුදුසු තත්ත්වයට මේකපත් වෙනවා. ඒතර අපි ඒක පරීක්ෂණාත්මකව ටෙක්නිකලි කියන්නේ පුතේ අදාළ අනවරත අවස්ථාවට ඉක්මනින් පත් කරගන්නට පුළුවන්. ඒක තමයි බිත්ති තුනී වීම සඳහා අපිට තියෙන පහසුව. ඊළඟට සිදුරු සහිත වීම මේ නලය තුල සිදුරු සහිත වීම වැදගත් වෙන්නේ කොහොමද? මේ නලය අපි මෙහෙම ඇඳගත්තොත් එහෙම මේ නලයේ මෙහෙම සිදුරු තියෙනවා නම් මේ එන උණුසුම් වාතයේ පුතේ මේ නලය ඇසුරෙන් හොඳින් ගමන් කරලා ඉවතට යනවා. එතකොට නලයේ පිටත පෘෂ්ඨයයි අභ්‍යන්තර පෘෂ්ඨයයි කියන්නේ නලයේ බිත්තිය ගත්තොත් බිත්තියේ පිටත පෘෂ්ඨයයි අභ්‍යන්තර පෘෂ්ඨයයි දෙකම හොඳ තාප ස්පර්ශයකට ලක් වෙනවා. එතකොට පිටත පෘෂ්ඨයේ උෂ්ණත්වයයි අභ්‍යන්තර පෘෂ්ඨයේ උෂ්ණත්වයයි දෙකම එකම උෂ්ණත්වයටපත් වෙනවා. එතකොට අපේ පරීක්ෂණය සඳහා පවතින දෝෂ හැකියතාක් අඩු කරගන්නට පුළුවන්. එහෙනම් තාප සමතුලිතතාව අවස්ථාවට එහෙම නැත්නම් අනවරත අවස්ථාවට ඉක්මනින් ළඟා වෙනවා. දෙවෙනි උත්තරයේ විදිහට නලය ඒකාකාර ලෙස රත් වෙනවා. පිටත පෘෂ්ඨයයි අභ්‍යන්තර පෘෂ්ඨයයි දෙකම එකම උෂ්ණත්වයකටපත් වෙනවා. ඒ වගේ ඔබට ගැළපෙන පිළිතුරු දෙකක් සපයන්නට පුළුවන්. නැවත කියන්නම්. පළවෙනි හේතුව විදිහට තාප සමතුලිතතාව අවස්ථාවට පත්වීම එහෙම නැත්නම් අනවරත අවස්ථාවට ඉක්මනින් පත්වීම කුඩා තාපධාරිතාවක් ඇතිවීම විශේෂ තාපධාරිතාවක් නෙමෙයි තාපධාරිතාවක් ඇතිවීම ඊළඟට දෙවෙනි හේතුව විදිහට දෙවෙනි වාසිය විදිහට නලය ඒකාකාර ලෙස රත් වීම නලයේ අභ්‍යන්තර සහ බාහිර උෂ්ණත්වයේ එකම අගයක් ලබා ගැනීම වඩා හොඳ තාප ස්පර්ශයක් නලයේ ඇතුළත සහ පිටත ඇතිවීම ඒ කියපු උත්තර තුනෙන් කැමති උත්තරයක් ඔබට දෙවෙනි වාසිය විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒතර මේ උත්තර දෙකම ලියනවට ඔබට එක ලකුණක් ලැබෙනවා. නලයේ වැඩි වූ දිග D කොටස නලයේ වැඩි වූ දිග L1 ඍණ L0 මැනීම සඳහා ශිෂ්‍යයා ඉහත දැක්වෙන ඇටෝම් සැලසුම් කර ඇත. නලයේ එක් කෙළවරක් දෘඩ ආධාරකයක් සමග ස්පර්ශ වේ. ABC යනු B හි විවර්තනය කර ඇති ලීවර පද්ධතියකි. ලීවර පද්ධතියේ C කෙළවරේ ඊයම් නලයේ චලනය විය හැකි කෙළවර සමග හොඳින් ස්පර්ශ වන අතර ABC ව්‍යුහයට B අචල විවර්තනීය වටා භ්‍රමණය විය හැක. C පරිමාණය මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇත. පැහැදිලිව මතක තියාගන්න මිලිමීටර වලින් ක්‍රමාංකනය කරලා තියෙනවා. එතන මේ ප්‍රශ්නේ හයිලයිට් කරලා තියෙනවා. X0 කාමර උෂ්ණත්වයේදී ඒ දර්ශකයේ විසින් S පරිමාණය දක්වන පාඨාංකය සහ X ඊයම් නලයේ උෂ්ණත්වයේ θ ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට ඒ දර්ශකය මගින් S0 පරිමාණය දක්වන පාඨාංකය. එවිට L1 ඍණ L0 සහ X ඍණ X0 අතර සම්බන්ධතාවය මෙන්න මේ විදිහට ලැබෙනවා කියලා පළවෙනි සමීකරණයත් අපිට දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් අහම කලබල වෙන්න එපා. හොඳින් ප්‍රශ්නේ කියවන්න. සාමාන්‍ය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක තියෙන අන්තර්ගතයට වඩා වැඩි යමක් මෙතන තියෙනවා. අපිට කියනවා පුතේ මෙම සැකසුම මගින් මැනිය හැකි නලයේ වැඩි වූ දිගෙහි L1 ඍණ L0 වල අවම අගය කොපමණද? දැන් පුතේ මෙතනදී X ඍණ X0 සමානයි q බෙදීම p වාරයක් L1 ඍණ L0 කියලා සමීකරණය නැවත සකසා ගන්නට පුළුවන්. මේ x ඍණ x0 අපිට ගන්න පුළුවන් පුතේ මේක මේ මිලිමීටර පරිමාණයෙන් මයින අගය. සාමාන්‍යයෙන් මේ පරිමාණය මේ ඔබට මොකද රූප සරහට නැවත යන්නට පුළුවන් නම් S පරිමාණයේ අපිට එන්න පුළුවන් අඩුම වෙනස තමයි පුතේ මිලිමීටර 1 වෙනස. එහෙනම් මෙතනට එන්න පුළුවන් අඩුම අගය කියලා කියන්නේ මිලිමීටර 1යි. අපිට Q අගය දීලා තියෙනවා 10යි කියලා P අගය 2යි කියලා ගාණය ඇතුලේ දීලා තියෙනවා. ඊළඟට L1 ඍණ L0 මෙන්න මෙතනින් ඔය අගය එනවා. එහෙනම් X ඍණ X0 දෙන්න පුළුවන් අඩුම අගයේදී තමයි පුතේ මෙතන L1 ඍණ L0 දෙන්න පුළුවන් අවම අගය එන්නේ. එහෙනම් L1 ඍණ L0 අපි මෙතනින් උක්ත කරාට පස්සේ මෙතනින් එනවා පුතේ 1 බෙදීම 5යි මිලිමීටර් 0.2යි මිලිමීටර් කියලා අපිට මේ අගය ලැබෙනවා. එතකොට මිලිමීටර වලින් මේ අගය තියෙනවා නම් ප්‍රමාණවත්. එහෙම නැත්නම් මේක 2 වැඩි කිරීම 10 ඍණ 4යි මීටර කියලා ඔබට අවසාන පිළිතුරු වශයෙන් තියන්නටත් පුළුවන්. මෙතන පුතේ අපි දැන් මෙතන සමහර දරුවන්ට තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රශ්නේදී x ඍණ x0 ඇයි මිලිමීටරයේම ගත්තේ කියලා. සාමාන්‍යයෙන් මීටර රූලකින් කොටසක් තමයි මේ s පරිමාණයට දීලා තියෙන්නේ. ඒතර මීටර රූලකින් කොටසක් දීලා තියෙනකොට එතන කුඩාම අගය මිලිමීටර 1ක් වෙන්නත් පුළුවන්. සමහර දරුවෝ මෙතන 0.5 කියලා අරගන්නවා. මොකද සමහර මිලිමීටර පාඨාංකවල 0.5ක්
බෙදලා තියෙන නිසා මේක අපිට පැහැදිලි කරලා පැහැදිලිව ඒ රූපසරාණේ තරම් පැහැදිලිව නොපෙනෙන නිසා මෙතන 0.5 අරගෙන ගාන හැදුවත් ලකුණු දීලා තියෙනවා. නමුත් සම්මත විදිහට ගාන හදනවා නම් මෙහෙම තමයි මේ ගාන හදන්න වෙන්නේ. මිලිමීටරේ තමයි ගන්න පුළුවන් කුඩාම දිග වෙන්නේ. දෙක කොටස එක සමීකරණයේ L1 ඍණ L0 සඳහා දී ඇති ප්‍රකාශනය ඉහත ඒ කොටසේ ඇල්ෆා සඳහා ඔබ ලියා ඇති ප්‍රකාශනයේ ආදේශ කර තීටා සමග x ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු සමීකරණයක් ඔබ ලබා ගන්නේ කෙසේද? හොඳයි. දැන් මෙතනදී අපිට පුළුවන් පුතේ L θ සමානයි L1 එක ධන ඇල්ෆා θ සමීකරණයෙන් පටන් අරගෙන අපි ඔප්පු කරා ඇල්ෆා සමානයි L1 ඍණ L0 බෙදීම L0 θ කියලා සමීකරණය. දැන් මේ L0 L1 ඍණ L0 අපිට ප්‍රකාශනය ගන්න පුළුවන්. මේ ගානේ අපිට ඒ ප්‍රකාශනය දීලා තියෙනවා p බෙදීම qrයක් x ඍණ x0 කියලා. මේ ගානේ අපිට ඒ ප්‍රකාශනය දීලා තියෙනවා L1 ඍණ L0 සමානයි p බෙදීම qrයක් කොහොම කියලා. එතකොට පුතේ මෙතන L1 ඍණ L0 සමානයි මෙතන 2යි මෙතන 10යි x ඍණ x0. එතකොට පුතේ මෙතන 5යි අපිට එනවා L1 ඍණ L0 වල අගය කීයද? x ඍණ x0 බෙදීම 5 කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතන ඇල්ෆාට මෙන්න මේ පදේ දාන්න x ඍණ x0 බෙදීම 5යි L0 θ කියලා අපිට මේ ප්‍රකාශනය මෙතනදී තියන්නට පුළුවන්. දැන් පුතේ අපි මෙතනදී අපෙන් අහන්නේ මොකද්ද? θ සමග x ප්‍රස්ථාරයක් ඇඳීමට θ සමග x ප්‍රස්ථාරයක් ඇඳීමට කියලා කිව්වහම θ සමග x ප්‍රස්ථාරයක් ඇඳීමට කිව්වහම x කියලා කියන්නේ මෙතන පරායත්ත විචල්්‍ය θ සමගනේ. එහෙනම් θ කියලා කියන්නේ ස්වායක්ත විචල්්‍ය. එහෙනම් θ මේ පැත්තට උක්ත කරගත්තා නම් 5යි ඇල්ෆා L0 θ සමානයි x ඍණ x0. මම මෙතනින් x ව උක්ත කරගන්නවා. x උක්ත කරගත්තට පස්සේ වෙනවා පුතේ 5යි ඇල්ෆා L0 θ ධන x0 කියලා. මෙන්න මේ විදිහට ප්‍රකාශනයේ අරන් තියන්නට පුළුවන්. එහෙම තිබ්බොත් ඔබට අදාළ ලකුණක් හම් වෙනවා. මේ ප්‍රකාශනයේ පුතේ මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මේ ප්‍රමාණය අන්තර්ගත කරලා තියෙනවා නම් ඔබට අදාළ ලකුණු ලබා ගන්නට පුළුවන්. මේ කිසිවක් අවශ්‍ය නැහැ. මෙන්න මේ ප්‍රමාණය තමයි ඔබට ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ. දිග L0 80 සෙන්ටිමීටර් විට ලබා ගන්නා ලද පාඨාංක ඇසුරෙන් අඳින ලද ප්‍රස්ථාරයේ රූපය දැක්වෙනවා. ඊළඟට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න. පුතේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මෙතන සෙවීම අපහසුයි. ඔබට දැන් ඒ ප්‍රස්ථාරයේ පෙනෙනවා ඇති. ඒ ප්‍රස්ථාරය හොඳින් අධ්‍යයනය කරලා සලකුණු කරන ලද ලක්ෂයක් නොගෙන අදාළ රේඛාව මත පිහිටි හොඳින් හඳුනාගත හැකි සහ හැකිතාක් ඈතින් පිහිටි ලක්ෂ දෙකක් තෝරාගෙන අදාළ අනුක්‍රමණය සෙවීම සිද්ධ කරන්න පුළුවන්. y වෙනස බෙදීම x වෙනස කියලා අරගෙන එහෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හෙව්වට පස්සේ ඔබට 0.1 මිලිමීටර් සෙල්සියස් අංශකයට කියලා ඔබට අදාළ අනුක්‍රමණය සොයා ගන්නට පුළුවන්. මේ ආසන්නයේ අනුක්‍රමණයකට ඔබට යන්නට පුළුවන්. එතකොට හැකිතාක් ඈතින් පිහිටි ලක්ෂයක් තෝරාගත යුතුයි. සමහර ලාවට මේ රූපසරහන ස්කෑන් කරනකොට අපි හිතන අගයන් මේ පොඩි වෙනස් වීම වෙනවා. ඒක නිසා මෙතනදී මම ওই ප්‍රස්ථාරයෙන් ඒ ගාන හදන්න යන්නේ නැහැ. එතන අපි පිළිතුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 0.1 මිලිමීටර් සෙල්සියස් අංශකයට කියලා ලබා ගන්නට පුළුවන්. ඊළඟට එනයින් EM හි රේඛීය ප්‍රසාරතාවය නිර්ණය කරන්න. එතකොට පුතේ අපිට පුළුවන් මෙතනින් 5යි ඇල්ෆා L0 සමානයි 0.1 ආදේශ කරලා ඉවර වෙලා මෙතනින් ඇල්ෆා සඳහා පිළිතුරකට යන්න. එතකොට පුතේ ඔතනින් ඇල්ෆා සඳහා පිළිතුරකට යනවා නම් ඔබට ඇල්ෆාව සොයන්නට තමයි තියෙන්නේ මේ අනුක්‍රමණය ඇසුරෙන්. එතකොට පුතේ 5යි ඇල්ෆා L0 සමානයි 10⁴ කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ මිලිමීටර් සෙල්සියස් අංශකයට කියන එක මීටර් සෙල්සියස් අංශකයට හරව ගත්තන් පස්සේ ඒක පහසුයි. ඊළඟට 5යි ඇල්ෆා මෙතන පුතේ L0 වල අගය අපිට ගන්න පුළුවන් 80 වැඩි කිරීම 10⁻²යි මෙතන 10⁻4. එතන මෙතනින් ඇල්ෆා ගන්න පුළුවන් 2.5 වැඩි කිරීම 10⁻5යි සෙල්සියස් අංශකයට කියලා ඒකකයක් එක්ක තැබිය යුතුයි. මෙන්න මේ පියවර තුනම තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. මෙන්න මේ විදිහට අනුක්‍රමණයට සමාන කිරීමක් පැවතිය යුතුයි. අනුක්‍රමණයට සමාන කිරීමක් තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා. මේ පියවර දෙකට එක ලකුණක් ලැබෙනවා.
F ABC බාහුව සෑදීම සඳහා ඉතා අඩු තාපසන්නායකතාවයකින් යුතු ද්‍රව්‍යයක් ශිෂ්‍යයා තෝරාගෙන ඇත. ඔහුගේ තෝරා ගැනීමට එකඟ වන්නේද? ඔව් පුතේ. ඒ බාහුව අඩු තාපසන්නායකතාවයකින් යුතු ද්‍රව්‍යයකින් හදලා තියෙනවා නම් ඒ බාහුවේ ප්‍රසාරණය පරීක්ෂණයට බලපෑම් ඇති කරන්නේ නැහැ. එහෙනම් ඒ ශිෂ්‍යයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. ඔව් එකඟයි. ABC බාහුව සඳහා අඩු තාපසන්නායකතාවයක් උචිතයි. මන්ද එවිට ABC බාහුවේ ප්‍රසාරණය කුඩා වෙනවා. නොසලකා හැරිය හැකි වෙනවා. එහෙම නැත්නම් පරීක්ෂණයේට එහි ප්‍රසාරණයෙන් ඇතිවන බලපෑම අපිට නොසලකා හරින්නට පුළුවන්. එහෙනම් අපි යමු G කොටසට. S පරිමාණයෙන් පාඨාංක ලබා ගැනීමේදී සිදුවන දෝෂය අඩු කර ගැනීමට රූපේ දැක්වෙන ආකාරයට S පරිමාණයේ ආසන්නයේ පටු තල දර්පණයක් තබා සවි කිරීමට ශිෂ්‍යයා යෝජනා කරයි. මේ විකරණයෙන් පසු ඔබ ලබා ගැනීමේ පාඨාංක ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර කුමක්ද කියලායි අහන්නේ. පුතේ මෙතනදී වෙන්නේ මෙහෙම S පරිමාණය තියෙනවා නම් මේ S පරිමාණය ගාවින් මෙන්න මෙහෙම කණ්ණාඩියක් අලවනවා. කණ්ණාඩිය අලවලා මෙන්න මේ දර්ශකය තියෙනවානේ. මෙන්න මේ දර්ශකය. එතකොට අපි දන්නවා මේ උඩින් තමයි මේ දර්ශකය මෙහෙම තියෙන්නේ. මේ යටින් තමයි මේ දර්පණය තියෙන්නේ. දර්ශකය මෙහෙම උඩින් තියෙනවා, දර්පණය යටින් තියෙනවා. එතකොට ඇහැ හරියටම මෙහෙම ලම්බකව උඩින් තිබ්බොත් එහෙම මේ පෑන කියලා කියන්නේ ඇහැ නම් පුතේ හරියටම මේ අපේ ඇහැ මෙහෙම උඩින් තිබ්බොතින් එහෙම මේ දර්ශකයට යට වෙනවා මේ දර්පණය ඇතුලෙන් පේන ප්‍රතිබිම්බය. එතකොට හරියටම මේ පාඨාංකය ලබා ගන්නකොට මේ සමපාත වීමක් සිදු නොවුනොත් එහෙම නැත්නම් අසමපාත වීමක් සිදු වුණොත් එහෙම මෙන්න මේ අසමපාත වීමත් එක්ක මේ පාඨාංක නිවැරදිව කියවා ගන්නට නොහැකි වෙන්නට පුළුවන්. හරියටම ලම්බකවම බැලිය යුතුයි. එහෙනම් මේ දර්පණය මෙහෙම තියලා මෙහෙම සූචකය එහෙම නැත්නම් මේ දර්ශකය මෙහෙම තියෙනකොට හරියටම දර්පණයේ ප්‍රතිබිම්බය දර්ශකයට වැහෙන අවස්ථාවේදී හරියටම පාඨාංක ලබා ගන්න පුළුවන් නම් ඔබට නිවැරදිව අසමපාත දෝෂයකින් තොරව ඒ පාඨාංක ලබා ගන්නට පුළුවන්. එහෙනම් පරිමාණයට ඉහළින් බලා දර්ශකය එහි ප්‍රතිබිම්බයට කෙලින්ම ඉහළින් පිහිටනසේ දිස්වන තෙක් ඇස චලනය කර අදාළ පාඨාංකය ලබා ගැනීම ඔබට සිද්ධ කරන්නට පුළුවන්. එහෙනම් මතක තියාගන්න මෙතනදී සමපාත කිරීම කියන වචනයට ලකුණු නැහැ. ගොඩක් වෙලාවට දරුවෝ ඒක රේඛීය වීම සමපාත වීම වගේ වචන පාවිච්චි කරලා මේ ලකුණු අහිමි කරගන්නවා. මෙතනදී බොහොම සරලව හරියටම දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බය දර්ශකයට වැසෙනසේ සම්පූර්ණයෙන්ම වැසෙනසේ හරියට කෙලින් උඩින් බලලා ඉහළින් බලලා පාඨාංක ලබා ගැනීම තමයි සිද්ධ කරන්නට ඕන. හොඳයි. අපි එන යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හොඳයි පුතේ අපිට මේ ප්‍රශ්නේදී තුන්වෙනි ප්‍රශ්නේදී අපිට හම්බෙන්නේ නල සම්බන්ධව විග්‍රහ කිරීමක් නල සම්බන්ධව පරීක්ෂණයක්. මෙතනදී ජලය ගිල්වලා එක නලයක් තියෙනවා. අනිත් නලය සඳහා භාජනයේ පමණයි සපයලා තියෙන්නේ. පුතේ ඒ පරීක්ෂණයේ මේ භාජනයටත් ජලය පිරවීම සිද්ධ කරන්නට ඕන. එතකොට මෙතනදී 512ක හර්ට්ස් සරසුලක් තමයි අපිට සපයලා තියෙන්නේ. පළවෙනි පිහිටුම L1 0.169 මීටර් අනිත් එක 0.509 මීටර්. පළමු වරට ඇසෙන අනුනාද අවස්ථාවේදී තරංගයේ ආකාරයේ රූපය අඳින්න පුතේ මූලිකය තමයි මේ අහන්නේ. මේ ජලය තුල මේ ගිල්ලලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ මූලිකය තමයි පුතේ අහන්නේ. මෙතනදී හොඳින් මතක තියාගන්න. මෙන්න මේ විදිහට නලය ඇඳලා මෙන්න මේ අවසානයේදී නලයත් සමග ස්පර්ශ වීම සිද්ධ වෙන්න ඕන. මෙතන කෙළවරේදී විතරයි. ඊළඟට ආන්ත දෝෂය ඔන්න ඔය විදිහට ඔබ සලකුණු කරලා තියන්නට ඕන. කිසිම වෙලාවක ජලය තුල තරංගයක් අඳින්නට එපා. ඊළඟට නලයේ බිත්ති සමග හේතු වෙගෙන යන විදිහට තරංගය අඳින්නත් එපා. ඊළඟට ආන්ත ශෝධනය සමග නිවැරදි රූපය දිනන ඔබට එක ලකුණක් හිමි වෙනවා. දෙවන වරට ඇසෙන අනුනාද අවස්ථාවේදී නලය ජල මට්ටම සහ තරංගාකාරයේ රූපය අඳින්න. හොඳයි. මේ මට්ටමටම ජලය තියෙනවා. හොඳින් මතක තියාගන්න දැන් මම මේ රූපය ඇඳපු විදිහට මට මේ නලය වගේ තුන් ගුණයක් උස එකක් ගන්න අමාරුයි. නමුත් මම මේ රූපේ වෙනම අඳින්නම්. එතකොට මේ රූපේ මම වෙනම අඳිනවා නම් මෙහෙම ගිල්ල තියෙනකොට මේ දිග L නම් ආසන්න වශයෙන් මේ දිග ඔබට ප්‍රශ්න පත්‍රයේ මේ නිවැරදිව පැහැදිලිව තියෙනවා. ආසන්නව 3L දිගකට එන්නට ඕන. මේ 3L දිගකට ආසන්නව දිගකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තරංග රටාව නිර්මාණය වෙන්නට ඕන. මෙතනින් එළියේ මේ විදිහට ආන්ත ශෝධනය නැත්නම් ආන්ත දෝෂය ඔබ
සලකුණු කරලා තියන්නට ඕන. ඔන්න ඔය විදිහට මේ දිග වගේ 3 ගුණයක් වෙන්නට ඕන. මේකේ ජලය මතක ඇතුව අන්තර්ගත කරන්නට ඕන. ගොඩක් දරුවෝ ජලය අඳින්නේ නැහැ. මොකද රූප ගානේ රූපසරණ ඇතුලේ ජලය දීලා නැති නිසා. හොඳයි. උස L2 සඳහා ඔබ ලබා ගන්නා මිනුම් පැහැදිලිව රූපේ ලකුණු කරන්න. ඒතර පුතේ L2 අපිට එන්නේ මෙන්න මෙතනයි අතර රූප සටහනේ ඔබේ මේ සියලු දත්තයන් තියෙන්නට ඕන. මේක L1 අපිට පුළුවන් මේ ගානේදී B කොටසේ පළවෙනි කොටසට යොමු වෙන්නට. එතකොට මෙතනදී තියෙන්නේ VS සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නටයි තියෙන්නේ. මෙතන මූලික අනුනාද අවස්ථාව ගත්තට පස්සේ L1 ධන E සමානයි ලැම්ඩා බෙදීම 4යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ලැම්ඩා කියලා කියන්නේ 4යි L1 ධන E විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්. V සමානයි F ලැම්ඩා දැම්මා නම් V සමානයි F වාරයක් ලැම්ඩා කියලා කියන්නේ 4යි L1 ධන E කියලා ඔබට අවසාන පිළිතුර සපයන්නට පුළුවන්. එහෙනම් මේ විදිහට පිළිතුර තිබ්බනම් ඔබට ලකුණු ලැබෙනවා. ඊළඟට මේ සඳහා ලකුණු දෙකක් ලැබෙනවා පුතේ. අපි දෙවෙනි කොටසට යමු. දෙවන වරට ඇසෙන අනුනාද අවස්ථාව සලකමින් වාතයේ ධ්වනි වේගය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. මෙන්න මෙතනදී ලැම්ඩාගේ භාගයක් තියෙනවා. මෙතනදී ලැම්ඩාගේ කාලක් තියෙනවා. එතකොට ලැම්ඩා බෙදීම 2 ධන ලැම්ඩා බෙදීම 4 සමානයි L ධන නැත්නම් L2 ධන E කියලා මට ප්‍රකාශනය ලියන්නට පුළුවන්. එතකොට මෙතනින් එනවා 3යි ලැම්ඩා බෙදීම 4 සමානයි L2 ධන E. එහෙනම් ලැම්ඩා සමානයි 4 බෙදීම 3යි L2 ධන E. එහෙනම් V සමානයි F ලැම්ඩා මට දාන්න පුළුවන්. V සමානයි F වාරයක් 4 බෙදීම 3යි L2 ධන E කියලා මේක තියන්නට පුළුවන්. ඔය විදිහට ඔබට තිබ්බොත් ලකුණු දෙකක් ලැබෙනවා. තුන කොටස B1 සහ B2 හිදී ප්‍රතිඵල භාවිතයෙන් V සඳහා ප්‍රකාශනයක් L1 L2 F ඇසුරෙන් ලබා ගන්න. එතකොට ප්‍රකාශනය ගන්න තියෙන පොතේ බොහොම සරලයි. මේ ප්‍රකාශනයයි අරගෙන අපිට පුළුවන් ඊව අයින් කරන්න. ඔය ප්‍රකාශන දෙක සලකලා ඊව අයින් කරොත් එහෙම අපිට බොහොම සරලව හම්බ වෙනවා V සමානයි 2යි F වාරයක් L2 ඍණ L1 කියලා. මෙන්න මේ සමීකරණයයි මේ සමීකරණය අරගෙන මේකෙන් E2 අයින් කරලා දැම්මනම් සමගාමී සමීකරණ විසඳන විදිහට E2 අයින් කරලා දැම්මනම් අපිට මෙන්න මේ ප්‍රකාශනයට එන්න පුළුවන්. ඒ සඳහා එක ලකුණක් ඔබට ලැබෙනවා. එනයින් V සහ E ගණනය කරන්න. එතකොට පුතේ දීලා තියෙන දත්ත ටික ආදේශ කරාට පස්සේ F කියලා කියන්නේ 512යි L2 සහ L1 සඳහා අගයන් අපිට ගානේ දීලා තියෙනවා මුලින්ම විස්තරය ඇතුලේ. එතකොට V වල අගය අපිට පිළිතුරක් වශයෙන් ලැබෙනවා 348.2 ms ඍණ 1 ඒකකයත් එක්ක තියන්න අමතක කරන්නට එපා. E කියලා කියන්නේ 0.001 මීටර් කියලා අපිට ලැබෙනවා. ඒකකයත් එක්ක තියන්න අමතක කරන්න එපා. ඒකකයත් සමග තියෙනවා නම් ඔබට මේ කොටස් දෙකට ලකුණු දෙකක් ලැබෙනවා. සරසුළු සමග අනුනාද අවස්ථා කීපයක් සඳහා මිනුම් ලබා ගැනීමෙන් ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතා කරනකොට අපිට මූණ පාන්න වෙන අපහසුතා දෙකක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. පුතේ මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේකේදී ඔබට පැහැදිලි මේ පළවෙනි අවස්ථාවේ L1 නම් දෙවෙනි අවස්ථාව වෙනකොට මේක 3යි L වෙනවා. ඒ කියන්නේ පුතේ මේ වගේ 3 ගුණයක් හම්බ වෙනවා. මේ පරීක්ෂණයේදී අවම වශයෙන් පරීක්ෂණ අවස්ථා 6ක් හෝ 7ක් ලබා ගන්නට ඕන ප්‍රස්ථාරයක් අඳින්න නම් 6ක් 7ක් ගන්නකොට මේක කී ගුණයකින් වැඩි වෙලා මේ නලයේ දිග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නල දිග මදි වෙනවා මේ වගේ පරීක්ෂණයක් කරන්න ගියාම. එහෙනම් මේ නලයේ දිග ප්‍රමාණවත් නොවීම මේ පරීක්ෂණයේදී තියෙන දුර්වලතාවය. ඊළඟට මේක මූලිකය පළවෙනි උපරිතාණය දෙවෙනි උපරිතාණයේ විදිහට විවිධ තානවලට අපිට යන්න වෙනවා. ඒ තානවලට යනකොට මේකෙදි තමයි පුතේ මේ මූලිකයේදී තමයි උපරිම තීව්‍රතාවයක් ඇහෙන්නේ. එන්න හඬේ තීව්‍රතාවය අඩු වෙමින් තමයි ඒ වලදී ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් පුතේ අපි හතරවෙනි ප්‍රශ්නේ දිහාට යමු. මෙතනදී පෙන්නලා තියෙනවා සම්පූර්ණයෙන්ම වීසන් සේතුවක්. ඒතර අපිට කියන්නේ මුලින්ම මේ වීසන් සේතුවේ අදාළ ප්‍රකාශනය ලබා ගන්නට කියලා. එහෙනම් බොහොම පහසුයි. හොඳයි පුතේ. මේතරදී අපිට මේ ඒ කොටසේදී සපයලා තියෙන වීසන් සේතුවක්. වීසන් සේතුවක මේ මාර්ගයේ ගලාගෙන යන ධාරාව මෙහෙට පනින්නවත් මේ මාර්ගයේ ගලාගෙන යන ධාරාව මෙහෙට ගමන් කරන්නවත් නැහැ. මේ මාර්ගයේ ගලාගෙන යන ධාරාව මෙහෙට යනවා. මේ මාර්ගයේ ගලාගෙන යන ධාරාව මෙහෙට යනවා. මොකද B ලක්ෂයේ D ලක්ෂයේ විභව සමානයි. මේ හරහා කිසිදු ධාරා හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ අත්තේ විභවාන්තරයයි මේ අත්තේ විභවාන්තරයයි සමානයි. මේ අත්තේ විභවාන්තරයයි මෙන්න මේ අත්තේ විභවාන්තරයයි සමානයි. එහෙනම් අපිට තර්කයක් ගොඩ ගන්න පුළුවන් I1 R1 සමානයි I2 R3 කියලා. මේ මාර්ගයේ විභවාන්තරයයි මේ මාර්ගයේ විභවාන්තරයයි සමාන කරා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට පටන් ගන්න පුළුවන් මේ මාර්ගයේ විභවාන්තරය I1 R2 සමානයි I2 වාරයක් R4 කියලා. I2 වාරයක් R4 I1 වාරයක් R2.
මෙතනදී අපිට ගන්න පුළුවන් පුතේ I1 බෙදීම I2 සමානයි R3 බෙදීම R1 I1 බෙදීම I2 සමානයි R4 බෙදීම R2. එහෙනම් මේ ප්‍රකාශන දෙකේ වම් පැති දෙක සමාන නිසා R3 බෙදීම R1 සමානයි R4 බෙදීම R2 කියලා අපිට පුළුවන් ප්‍රකාශනය එන්න. මේකෙදි වැදගත් කාරණේ කියලා තියෙනවා ව්‍යුත්පන්න කරන්න කියලා. ව්‍යුත්පන්න කරන්න කියන නිසා පුතේ මෙන්න මේ ප්‍රකාශනය නිකන් ලියනවට වඩා මේ තර්ක දෙක ලියලා මේ පැත්තයි මේ පැත්තයි ලියලා මේ සියලුම දේවල් අන්තර්ගත විය යුතුයි ඔබේ පිළිතුරු පත්‍රයේ. ඒතර ලකුණු දෙකක් ඒ සඳහා ලැබෙනවා. දැන් අපි යමු B කොටසට. R3 සහ R4 අනුරූප ප්‍රතිරෝධ දෙකක් රූපේ පෙන්වා ඇත. අපිට මේ අපිට වීස්ටන් සමාවෙන මීටර සේතුවක් මෙතනදී දීලා තියෙනවා. නිශ්චිතවම 1 මීටර වෙනවා මේ ප්‍රතිරෝධ කම්බියක දිග. සංරචක සම්බන්ධ කිරීමේදී සම්බන්ධ කම්බි වෙනුවට මහත තඹ කම්බි පටි භාවිතා කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද? පුතේ මීටර සේතුවක ඔබට රූපේ පේනවා ඇති. මීටර සේතුවක ඝනකම මහත කම්බි පාවිච්චි කරන්නේ අපි අදාළ හිඩැස් අතර පවතින ප්‍රතිරෝධයත් ඒ වගේම මීටර සේතු කම්බියේ තියෙන ප්‍රතිරෝධයත් පමණයි සලකන්නේ. සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධය සලකන්නේ නැහැ. එතකොට මහත පටි මහත පතුරු භාවිතා කරන්නේ මේ සඳහා සම්බන්ධක කම්බිවලින් වල පවතින ප්‍රතිරෝධයෙන් පරීක්ෂණයට සිදුවන බලපෑම අවම කරන්න. මොකද අපි දන්නවා පටිය මහත වෙනකොට ඒකේ විද්‍යුත් ප්‍රතිරෝධය අඩුයි. විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙනකොට අනික් ප්‍රතිරෝධات එක්ක සංසන්දනය කරද්දී ඒක නොසලකා හරින්නට පුළුවන්. ඒ නිසා අයිතම එකිනෙකට සම්බන්ධයේදී ඇතිවන ප්‍රතිරෝධය අවම කරන්න නැත්නම් සම්බන්ධක මාර්ගවල පවතින ප්‍රතිරෝධය මගින් පරීක්ෂණයට සිදුවන බලපෑම අවම කරන්න කියලා පිළිතුරු දෙන්න පුළුවන්. පරිපතයේ X අයිතමයේ නිවැරදිව හඳුන්වන්න. පුතේ ඔබට රූප සරහණේ පේනවා ඇති. පළවෙනි රූප සරහණේ තියෙනවා X අයිතමය. සමාන දෙවෙනි රූප සරහණේ තියෙනවා X අයිතමය. ඒ නිවැරදිව හඳුන්වන්න මැද බිඳු ගැල්වනෝ මීටරය. ඔබට දැන් පේනවා මීටර සේතුව අදාළ රූපයේ මැද X හඳුන්වන්න කියලා කියන්නේ මැද බිඳු ගැලනෝ මීටරය. ගැලනෝ මීටරය කියලා ලියන්න එපා. අදාළ ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රස්ථාරයක් ඇඳීම මගින් නොදන්නා R2 හි අගය නිර්ණය කිරීමට නම් R1 සඳහා ඔබ භාවිතා කරනු ලබන්නේ ප්‍රතිරෝධ පෙට්ටියක්ද නැතහොත් ධාරා නියාමකයක්ද? පුතේ මතක තියාගන්න පරීක්ෂණාත්මකව අවස්ථා කීපයකදී අදාළ පාඨාංග ගන්න ඕනේ නම් සහ මෙතනදී අපි වෙනස් කරන ප්‍රතිරෝධය නිවැරදිව දැනගත යුතු නම් අපිට භාවිතා කළ හැක්කේ මීටර් සේතුවත් සමග භාවිතා කළ හැක්කේ ප්‍රතිරෝධ පෙට්ටියක් මිසක් ධාරා නියාමකයක් නෙමෙයි. මොකද ධාරා නියාමකයෙන් පුළුවන් සන්තතිකව ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න. ප්‍රතිරෝධ පෙට්ටියෙන් තමයි විවික්තව දන්නා අගයන්ගෙන් ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රතිරෝධ පෙට්ටිය හේතුව තමයි ප්‍රස්ථාර ඇඳීමට R1 ප්‍රතිරෝධය කියවීම වැදගත් වෙනවා ලබා ගන්නට ඕන. එහෙම නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටිය මගින් ප්‍රතිරෝධයේ අගය ලබා දෙනවා. එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ ඇඳීමට ප්‍රතිරෝධයේ සංඛ්‍යාත්මක අගය අවශ්‍ය වෙනවා. ධාරා නියාමකයක් මගින් ප්‍රතිරෝධයේ අගය ලබා නොදේ. ඔය කියපු පිළිතුරු ඕන එකකින් ඕනම පිළිතුරකට අදාළ ලකුණ හිමි වෙනවා. මතක තියාගන්න පිළිතුරයි හේතුවයි දෙකම හරිනම් ඔබට ඒක ලකුණයි. හොඳයි. ඔබට දැන් පේනවා ඇති මේ බෝඩ් එකේ තියෙනවා අදාළ රූපයේ තිබෙන මීටර සේතුව. මෙතනදී පුතේ මේ මීටර සේතුව ගත්තට පස්සේ මේ R1 ප්‍රතිරෝධය ඒකත් එක්ක සම්තුලනය වෙලා තියෙන්නේ L දිගක් R2ත් එක්ක එක ඍණ L ප්‍රමාණය. එහෙනම් අපිට එන්න පුළුවන් R1 බෙදීම L සමානයි R2 බෙදීම එක ඍණ L කියලා. හැබැයි මෙතනදී අපෙන් අහන්නේ R1 R2 සම්තුලනත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙනම් R1 R2 එක පැත්තකට අරන් තියාගන්න. එහෙනම් L බෙදීම එක ඍණ L කියලා ගන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපිට ලකුණු හම්බෙන්නේ. සමහර දරුවෝ මේක මීටර සේතුව නිසා මෙතන මීටරයේ වෙනුවට සෙන්ටිමීටර 100ක් කියලා ගන්නවා. ඒතර පුතේ ඔබට එන්නේ ප්‍රකාශනයේ R1 බෙදීම R2 සමානයි L බෙදීම 100 ඍණ L. ඒතර L කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්ත වගේ. ඒතර මේකටත් ඔබට ලකුණු ලැබෙනවා. නමුත් හැමතිස්සෙම සම්මත විදිහට තියන්න උත්සාහ කරන්න. එතකොට කොහෙදිවත් ඔබට ලකුණු අහිමි වෙන්නේ නැහැ. හොඳයි අපි යමු දෙවන ප්‍රශ්නෙට. R1 ස්වායක්ත විචල්‍යයේ පරස්පරය වන එකයට R1 ප්‍රස්ථාරයේ x අක්ෂය ලෙසගෙන ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු වනසේ ඉහත දී ඇති ප්‍රකාශනයේ විචල්‍යයන් නැවත සකසන්න කියලා අපිට කියනවා. එතකොට පුතේ අපි R2 බෙදීම R1 සමානයි L බෙදීම එක ඍණ L කියලා ප්‍රකාශනය තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් මෙතනදී එකයට R1 ප්‍රස්ථාරයේ ස්වායක්ත විචල්‍ය වෙන්න ඕනලු. ස්වායක්ත විචල්‍ය විදිහට එකයට R1 ප්‍රස්ථාරයේ x අක්ෂයට එන්න ඕනිලු. එතකොට පුතේ මෙතන අපි L උක්ත කරොත් එහෙම අපිට එන්නේ
එක ඍණ L වාරයක් R2 බෙදීම R1. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙතනදී පුතේ එකයට R1 තමයි දැන් අපි ස්වායක්ත විචල විදිහට භාවිතා කරන්නට ඕන. එතකොට බොහොම පහසුවෙන් මෙය නැවත සකසන්නට පුළුවන්. බොහොම පහසුවෙන් මොකද L තැන් දෙකක තියෙනවා. මේක මේ ප්‍රකාශනයේදී මම මේක R1 L සමානයි R2 ඍණ R2 L කියලා මේක හදාගෙන ප්‍රකාශනයේ මුලින්ම L එක තැනකට ගේනවා. මේ ප්‍රකාශනයේ L එක තැනකට අපිට ඊළඟට පුළුවන් මෙතනදී R1 නේ පරස්පරය R1 වල පරස්පරයනේ ස්වායක්ත විචල විදිහට තියෙන්න ඕන. එහෙනම් පුතේ වඩාත් පහසු වැඩේ තමයි පහසුම දේ තමයි මම මේකේ L ගෙන් ඔක්කොම බෙදනවා. බලන්න L එක තැනකට ගන්න විදිය. R1 සමානයි R2 වාරයක් එකයට L ඍණ R2 කියලා මෙතනින් ප්‍රකාශනය එනවා. එතකොට පුතේ මෙතනින් මම එකයට L උක්ත කරගත්තා නම් මට ප්‍රකාශනයේ මෙතනින් එනවා R1 ධන R2 බෙදීම R2 කියලා. එතකොට එකයට L සමානයි R1 එකයට L සමානයි R1 ධන R2 මෙතනින් R2 ගෙන් බෙදනවා මෙතනින් ආයි R2 ගෙන් බෙදනවා එකයට L සමානයි R1 බෙදීම R2 ධන 1 කියලා අපිට මෙතනින් මේ ප්‍රකාශනය එනවා. දෙවෙනි කොටස R2 ස්වායක්ත විචල්‍ය පරස්පරය වන R1 ප්‍රස්ථාරයේ x අක්ෂය ලෙසගෙන ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු වනසේ ඉහත E1 යටතේ දී ඇති ප්‍රකාශනයේ විචල්‍යයන් නැවත සකසන්න. මෙතනදී පුතේ අපි ප්‍රස්ථාරය අපි R2 උක්ත කරගත්තොත් නැත්නම් R2 බෙදීම R1 ව අපි උක්ත කරගත්තොත් එහෙම මෙතනින් එනවා 1 ඍණ L බෙදීම L කියලා. මෙන්න මෙතනදී අපි මේක හරස් ගුණිතය කරලා R2 වාරයක් L සමානයි R1 ඍණ R1 L කියලා මේ ප්‍රකාශනය නැවත සකසන්න පුළුවන්. මෙතනදී මම L ව උක්ත කරගන්නවා L ව තනි කරගන්නවා මෙන්න මේ එකයට L විදිහට. R2 සමානයි R1 දීම L ඍණ R1 කියලා මොන ප්‍රකාශනය හදා ගන්නවා. මෙතනදී එකයට L ආයි මට තනි කරගන්න පුළුවන් R1 ගෙන් ඔක්කොම බෙදුවා නම් R2 බෙදීම R1 සමානයි එකයට L ඍණ 1 කියලා මෙන්න මෙතනින් අපිට R1 ගෙන් බෙදලා ඕක හදා ගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙතනින් අපිට එනවා දැන් එකයට L සමානයි R2 වාරයක් එකයට R1 R2 වාරයක් එකයට R1 ධන 1 කියලා. එහෙනම් y සමානයි mx ධන c විදිහට මේ ප්‍රස්ථාරයට අදාළ හැඩය අපිට ලබා ගන්නට පුළුවන්. එහෙනම් පුතේ බොහොම පහසුයි. ඉස්සල්ලා ගානේ මීටර 1 වෙනුවට සෙන්ටිමීටර 100 භාවිත කරපු දරුවෝ ඉන්නවා නම් මෙතනදී යාලට අන්තකණ්ඩයේ විදිහට ලැබෙන්නේ 100න් 1 තමයි අන්තකණ්ඩයේ විදිහට ලැබෙන්නේ. සුළු කරලා බලන්න තනින් ඔබට එය ලබා ගන්නට පුළුවන්. ප්‍රස්ථාරය මගින් ඔබ R2 සොයාගන්නේ කෙසේද? පුතේ මේක ඔය SI එකක වලින්ම ගත්තා නම් ඒ කියන්නේ මීටර වලින්ම ගත්තා නම් කෙලින්ම අපිට R2 කියලා කියන්නේ අනුක්‍රමණයම ලැබෙනවා. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ඍජුවම අදාළ R2 අපිට හොයාගන්නට පුළුවන්. L සඳහා කුඩා අගයන් ලබා දෙන R1 අගයක් තෝරා නොගැනීමට හේතු දෙකක් ඉදිරිපත් කරන්න. පුතේ සාමාන්‍යයෙන් L ට කුඩා අගයක් තෝරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? L ට කුඩා අගයක් එන විදිහට අපි R1 කෙනෙක් වෙතට යෙදුවොතින් එහෙම L කියලා කියන්නේ මනින දිග ඊටාම කුඩා වෙනවා. එතකොට පුතේ දිගමැනීමේදී සිදුවන භාගික දෝෂය වැඩි වෙනවා. ඊළඟට සේතු කම්බියේ දෙපැත්තේ පාස්සලා තියෙනකොට ඒ පෑස්සුම් නිසා ඇතිවන ආන්ත දෝෂය වැඩි වෙනවා. එහෙනම් අපිට පිළිතුරු වශයෙන් යන්න පුළුවන් ආන්ත දෝෂය නිසා ඇතිවන දෝෂයේ විශාල වීම එහෙම නැත්නම් L මිනුමේ භාගික දෝෂයේ ප්‍රතිශත දෝෂය ඉහළ වීම වගේ පිළිතුරකට අපිට යන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි 2013 වසරේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ම සාකච්ඡා කරලා අවසానයි. හොඳයි ආදරණීය දුවේ පුතේ ඔබට මෙම ප්‍රශ්න පත්‍රය සහ අනිකුත් ප්‍රශ්න පත්‍රවල භාගත කර ගැනීම සිදු කරන්නට ඕන නම් www.itn.lk/takshilaව අදාළ වෙබ් ලිපිනයට ගිහිල්ලා ඒ අදාළ භාගත කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්. ඉතින් අද අපි 2013 වසරේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ඉවර කරා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.